සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝති. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදුපියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානිකුත් පරම ගාම්භීර වූ සීසත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ඨාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, දැන් මේ පින්වත් හැම දෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා. හැම දෙනාම සිත කය වචනේ මනාව ඒකාග්‍ර කරගෙන කර්මයේ කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන මේ ශ්‍රවණය කරන උතුම් ධර්ම දේශනාව අප සියලු දෙනාටම මාර්ගඵල ප්‍රතිවේදයෙන් අග්‍ර ලෞතුරු නිර්වාණය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව මේ සදහැබර පින්වතුන්ලා එකතු පහදා වෙලා සිද්ධ කරන්නේ විශේෂ අරමුණ ධර්ම දානමේ කුසලයේ තුලින් අපිට නිර්වාණ සම්පත්තිය ලබන්නට ඒ අවශ්‍ය කුසල ධර්මයන් සම්පූර්ණ කරගන්න. ඒ ප්‍රාර්ථනාව තියාගෙන විශේෂයෙන්ම මරදම් කඩවල තෝරුව කදිරාගම ඉසිපතන අරණ්‍ය සේනාසනයේ අපි වැඩ ඉන්න ආරණ්‍ය සේනාසනයේ අඩි 151ක් පමණ උස විශාල චෛත්‍යයක් ඉදිකිරීමට කටයුතු සංවිධානය කරගෙන තිබෙන්නේ. මේ ලැබෙන 30 වෙනි දවසේ 10:07 යෙදෙන මොහොතින් මුල්ගල ස්ථාපනය කරලා මේ සෑයේ වැඩ ආරම්භ කිරීම සඳහා ඉතින් ඒටත් ආශිර්වාද පමුණුවා ගන්නට විශේෂ මේ ධර්ම දානමය කුසලය අරමුණක් කරගෙන පවතිනවා. විශේෂයෙන්ම පින්වත්නි, අපට කලාතුරකින් තමයි බුදුවරයන් වහන්සේලා පහළ වෙච්ච බුද්ධ ශාසනයක් ලැබෙන්නේ.
බුද්ධ ශාසනය ලෝ දුර්ලභයි. ඊළඟට බුද්ධ ශාසනයක් පවතින කාලයක දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබීමත් දුර්ලභයි. මනුෂ්‍යෙක් වුණත් බුදු සසුනක් ලැබුණත් දුර්ලභා කන සම්පත්ති ක්ෂණ සම්පත්තිය ඒ කියන්නේ ඇසකන නහය දිවකය මන කියන ద్వාරයන් නිරුපද්දිතව යමක් කමක් කීවහම වටහා ගන්නට පුළුවන් උසස් මානසිකත්වයකින් යුක්ත මාර්ගඵල ලබන්න සුදුසු මානසිකත්වයකින් යුක්ත ස්වභාවයට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. එයත් දුර්ලභයි. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් පැවිද්දත් මේ ලෝකෙ දුර්ලභ හැටියට භාග්‍යතුන් වහන්සේ වදාලා. එහෙනම් ඒ අතර දුර්ලභ වූ බුදු සසුන, දුර්ලභ වූ මනුස්ස භාවය, දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය, දුර්ලභ වූ සද්ධර්ම ශ්‍රවණය හා කල්යාණ මිත්‍ර ඇසුරත් අපට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගිහි ඇත්තන්ට නැති වුණාට අපට පැවිද්දත් ලැබලා තියෙනවා. පැවිදි උතුමන්ට. එතකොට මේ දුර්ලභ කාරණා සියල්ල සම්පූර්ණ වෙන්නේ සසර පින් කරලා තිබුණාම. පුබ්බේත කත පුඤ්ඤතා කියලා කියන්නේ පෙර කරන ලද පින් ඇති බව. පෙර පින් කරපු හින්දා තමයි අපට මේ වගේ පුණ්‍යවන්ත ජීවිත ලැබුණේ. ඉතින් මේ භවයේම සසර ගමන නතර කර ගන්නට තමයි අපි කල්පනා කර ගන්න ඕන. හැබැයි ඒ සඳහා පාරමී ධර්මයන් කුසල ධර්මයන් දියුණු වෙලා පූර්ණේ වෙලා තියෙන්න ඕන. පිරු පාරමී බලය සම්පූර්ණ නම් සද්ධර්ම ශ්‍රවණයත් සමග අවබෝධ කරගෙන ඒ ප්‍රතිපත්ති ජීවිතයට අවතීර්ණ වෙලා මගඵල නිවනින් සැනසෙනවා. කොහොම නමුත් මේ පින් කොච්චර කරත් පින් ඇති කියලා එහෙම කාටවත් කියන්න බෑ. ගිහිතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේවස්සපි උපකාරානි පුඤ්ඤානි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියන්ටත් පැවිද්දන්ටත් දෙවියන්ටත් මළගිය ඥාතීන්ට භූත කොට්ටාසවලටත් සියල්ලන්ටම මේ පින් ඕන. පින් එපා කියන්ට කෙනෙක් ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ නමක් විතරයි. ඇයි රහතන් වහන්සේ නමකට පින් ඕනේ නැත්තේ? කතං කරණීයං නාපරායං ඉත්තත්තායාති. රහතන් වහන්සේ නමක් කල යුතු සියල්ල කරලා ඉවරයි. ඒ කියන්නේ නිවන් සඳහා කල යුතු සියල්ල කරලා ඉවරයි. අපි මේ ඔක්කොම කරන්නේ නිවන ලබන්නනේ. එතකොට නිවන ලැබීම සඳහා කල යුතු සියල්ල කරලා ඉවරයි. නාපරායන් නැවත කරන්න දෙයක් නැහැ උන්වහන්සේලාට. ඒ නිසා උන්වහන්සේලාගේ ජාතිය ක්ෂය වුණා. කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං. ජාතිය ක්ෂය වුණා, නැවත උප්පත්තියක් නැහැ. බ්‍රහ්මචර්යං මාර්ග බඹසර රැකලා අවසන්. ඒ කියන්නේ මග වඩලා අවසන්. ඒ නිසා උන්වහන්සේලාට පින් අවශ්‍ය නැහැ. උන්වහන්සේලාටින් පින් සිද්ධ වෙන්නේ නැහැ. පවණං කොහොමත් නැහැ. පුඤ්ඤාභි සංස්කාර නැහැ. කොහොමත් අපුඤ්ඤාභි සංස්කාර නැහැ. ආනෙන්ජාභි සංස්කාරත් නැහැ. උන්වහන්සේලා ළඟ තියෙන මොනවද? ක්‍රියාසිට පමණයි. පෙනීම නම් වූ චක්කු විඤ්ඤාණය ඒ දැක්කා කියන මාත්‍රෙන් නතර වෙනවා. එතන එක ක්‍රියාසිතක් විතරයි. ආයතන හයේ සේරම සිත් ඒවා අපේ පූර්ව විපාක වශයෙන් ලැබුණාට එතනින් එහාට යන්නේ.
ඒ විතරක් නෙවෙයි කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියලා පුතුජන කෙනෙකුට හෝ නිවන් නොදැක්ක කෙනෙකුට තමා කුසලය කියන්නේ. රහතන් වහන්සේලාට කාමාවචර ක්‍රියා රූපාවචර ක්‍රියා අරූපාවචර ක්‍රියා ඒවා ක්‍රියා විතරයි. ඒ කියන්නේ නැවත උන්වහන්සේලාගේ ඒ ක්‍රියාවක් විතරයි එතනින් ඉවරයි. එතනින් එහාට අනාගතේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් කිසිම විපාකයකට උන්වහන්සේලා ඉන්නේ නැහැ. එහෙමනම් මේ ලෝකෙ පින් අවශ්‍යයි කියලා කෙනෙක් කියනවා නම් ඒ රහතන් වහන්සේ නමක් විතරයි. එතනින් මෙහා ඉන්න හැම කෙනාටම මේ පින් ඕන. ඒකයි අපි මාතෘකා කොට වදාළ ගාථාවෙත් සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේ ලාජා කියන දිව්‍යාංගනාවටයි මේ ගාථාව වදාළේ. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා පින් කරන්නන් විසින් නිරන්තරයෙන් පින් කළ යුතුයි. පින් කරන්නන් විසින් කිව්වහම මෙතන ස්ත්‍රියක් පින් කරන්නත් පුළුවන් පුරුෂයෙක් පින් කරන්නත් පුළුවන් දෙවියෙක් පින් කරන්නත් පුළුවන් කවුරු හෝ පින් කරන්නෙක් විසින්. උන්වහන්සේ වදාලා කෛරාතේ තං පුනප්පුනං පුනක් පුනං නැවත නැවත කෛරා පින් කරගන්නට පින් කරන්නන් විසින් නැවත නැවත පින්කම් කරගන්නට කියලා වදාලා. යම් ස්ත්‍රියෙක් නම් පින් කරන්නේ ඒ ස්ත්‍රිය නැවත නැවත පින් කරන්න. පුරුෂයෙක් නම් පින් කරන්නේ ඒ පුරුෂයාටත් නැවත නැවත පින් කරන්නට කියන එකයි දේශනාවේ සඳහන් වෙන්නේ. මේ ශාසනයේ ඉන්නවා පින්වත්නි පුජ්‍යලයෝ දෙන්නෙක්. කවුද මේ පුජ්‍යලයෝ දෙන්න? සේක පුජ්‍යලයා හා අසේක පුජ්‍යලයා කියලා. සේක පුජ්‍යලයන් කියන්නේ ධර්ම මාර්ගයට අලුතෙන්ම ඇවිල්ලා එකදු මාර්ගඵලයක්වත් නොලබා නැත් සිටින පිරිස. පුතුජන හෝ අසෘතවත් පුතුජන කල්යාණ පුතුජන හෝ එතින් මෙහාට ඒ සේක පුජ්‍යලයෝ. අසේක පුජ්‍යලීන් කියලා කියන්නේ කෙලින්ම මාර්ගඵලලාභී රහතන් වහන්සේලා. විශේෂයෙන්ම අපි මෙතනදී ගන්නේ රහතන් වහන්සේලා කියලා. ඒතොර ඒ අසේක පුජ්‍යලයන්ට නැවත පින් අවශ්‍ය නැහැ. හැබැයි සේක පුජ්‍යලයන්ට නිරන්තරයෙන්ම තාම මාර්ගයේ ගමන් කරන නිසා පින අවශ්‍යයි. ඒ කියන්නේ සෝවාන් පලස්තකයාටත් සකදාගාමී පලස්තකයාටත් අනාගාමී පලස්තකයාටත් මේ පින් ඕන. ඒ නිසායි නිරන්තරයෙන්ම පින් කරගන්න කියලා වදාලා. නැවත නැවත පින් කරගන්න. කෛරාතේ තං පුනප්පුනං නැවත නැවත පින් කරගන්න. තම්හි චන්දං කෛරාත පින්කම් කරන්ට ලොකු කැමැත්තක් ඇති කරගන්න. පිනට කැමති වෙන්න. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ සැප කියලා කියන්නේ පිනටමයි කියලා වදාලා. එහෙමනම් පින්වත්නි සැපය කියන්නේ පිනට. පුඤ්ඤං භික්ඛවේ සුඛං අදි වචනං මහණෙනි පිනට කියන අදි වචනේ සැපයයි. ඒකම කියන්න පුළුවන් සුඛං භික්ඛවේ පුඤ්ඤං අදි වචනං. සැපයට කියන නම පිනයි. පිනට කියන නම සැපයයි. එහෙනම් මතක තියාගන්න ඕන පින කියන්නේ සැපේ කියන්නේ දෙකක් නෙවෙයි. දෙකම එකක්. සැප ගත්තාම ද්වේමානි භික්ඛවේ සුඛා. මහණෙනි සැප දෙකයි. ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච. ගිහි සැප හා පැවිදි සැප. ගිහි කියන්නේ ගේහ කියන එක. ගේහ චිත්තයක් වැඩ කරන්නෝ ගිහි. ගේහ චිත්තේ නැති පිරිස පැවිද්දන්.
ගේහ චිත්තය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන අපි ගිහි පැවිදි කියලා ගත්තාම සාමාන්‍යයෙන් අපි ඉතින් හිතන්නේ හාමුදුරුවරු සහ ගිහි ඇත්තන් කියලා. හැබැයි ඉතින් පින්වත්නි අරිහත් දජය කරේ දරාගෙන ගේහ චිත්තයක් නම් ගිහි හිතුවිලි නම් පහළ වෙන්නේ. ඒ ගිහි හිතුවිලි පහළනේ වීම සාමාන්‍යයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට නීති පනවල නැත්තේ කාරණා දෙකකට විතර අනික හැම කාරණාවකටම නීති පනවලා තියෙනවා. භික්ෂුවකට. මොනවාද කාරණා දෙක? හුස්ම ගන්න නීති පනවලා නැහැ. භික්ෂුවකට. ඊළඟ එක හිතන්න නීති පනවලා නැහැ. එතනින් එහා භික්ෂුවගේ ජීවිතය අනික් හැම එකටම නීතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පනවා වදාළ නීතියක් තියෙනවා. ඉඳගෙන ඉන්න එකට හිටගෙන ඉන්න එකට ගිහියන් එක්ක ඇසුරු කරන එකට කන බොන දාන වළඳන සැතපෙන වැසිකිලි කැසිකිලි කරන හැම දෙයකටම නීතියක් තියෙනවා. ගිහියන්ට නම් පහයිනේ තියෙන්නේ. ඒතකොට අපිට නිදහසක් තියෙනවා නම් ওই දෙකෙන් විතරයි සිකපදයක් බින්දෙන්නේ නැත්තේ. හිතන එකයි හුස්ම ගන්න එකයි. එතකොට පින්වත්නි එතනින් මෙහා අනික් හැම එකටම තථාගතයන් වහන්සේ සත් ආපත්‍ති ස්කන්ධ කියලා හත් ආකාරයකට ස්කන්ධ වශයෙන් මේ සීලය කොටස් කොට වදාලා. එතකොට පින්වත්නි ගේහ චිත්තය ගැන කතා කරාම ගිහි සිත දැන් ගිහි සිතක් එන්න පුළුවන් ඉතින්. හැබැයි ඒ එන ගිහි සිත ක්‍රියාත්මක කරනවා නම් අරිහත් දජයක් හෝ දරාගෙන ඒ කෙනාටත් කියන්න වෙන්නේ ලෞකික සැපය තුල ඉන්න කෙනෙක් නැත්තම් ගිහි සුඛයේ ඇලිච්ච කෙනෙක්. ඊළඟ පබ්බජ්ජා සුඛ. පබ්බජ්ජා සුඛ කියලා කියන්නේ පැවිද්දෙන් ලැබිය යුතු සැපයයි. මේ පැවිද්ද සැපයක් තියෙන හින්දා තමයි පැවිදි වෙලා ඉන්නේ. පැවිද්ද සැපයක් නැත්තම් පැවිදි වෙලා ඉන්නේ කවුරුත්. ගිහි ජීවිතෙත් සැපයක් තියෙන හින්දා තමයි ගිහි ජීවිතේ ඉන්නේ. හැබැයි ගිහි ජීවිතේ අත්හැරලා තියෙන ගිහි ජීවිතේ දුකයි කියලා දැනගෙන. ඒතර යම් කෙනෙක් දුක වූ ගිහි ජීවිතේ නැවත ඒ පැත්තට අදහස් පහල කරමින් ඒ පැත්තට යනවා නම් ඒත් ගිහි කෙනෙක්ම වගේ කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. කොහොම නමුත් පින්වත්නි ඔය ගිහි සැප සහ පැවිදි සැප. ඔතන ගිහි කියන්නේ ලෞකික සැපය. ඒ කියන්නේ කාමාවචර සැප, රූපාවචර සැප, අරූපාවචර සැපයත් ගිහි සැපයයි. පැවිදි සැප කියන්නේ කෙලින්ම සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම තුළ උපදින්නා වූ සැපය. එහෙම නැත්නම් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ගඵල ලැබීම තුළ ඇතිවෙනා වූ සැපය. ඒවා ලෝකෝත්තර සැපය නැත්නම් පැවිදි සැපයයි. එතකොට මේ ගිහි සැප ලබන්නටත් පැවිදි සැප ලබන්නටත් දෙකටම අවශ්‍යයි කියනවා පින. ඒ නිසායි නිරන්තරයෙන්ම පින් සිද්ධ කරගන්නට කියලා වදාළේ. පින්වත්නි පින් කරනවා නම් වර්තමානයේ කුසල් වඩනවා නම් නිවන් දකිනවා නම් ඒ සඳහා තියෙන සුදුසුම භූමිය මේ ලංකාද්වීපයයි. පින් කරන්න සුදුසුම සහ ගැළපෙනම භූමිය නිවන් දකින්න ගැළපෙනවා. ඇයි මේක බෞද්ධ රටක් හින්දා මිහිඳු මහරහතන් වහන්සේ පැමිණීමෙන් උන්වහන්සේගේ ආගමනයෙන් බුදුරජාණන් වහන්සේගෙන් පෝෂණය වුණේ. ඒ නිසා නිරන්තරයෙන්ම පින් කරන පින් වඩන පිරිසක් ඉන්නේ. තථාගතයන් වහන්සේ පිරිනුවම් මංචකේ වැඩ ඉන්න වෙලාවෙත් බුද්ධත්වයට පත් වෙලා පත්වෙච්ච බෝමැඩ වැඩ ඉන්න වෙලාවෙත් උන්වහන්සේ බැලුවා මගේ ශාසනය අවසානෙන්
පිහිටන රට මොකක්ද? ශාසනය රැකෙන රට මොකක්ද? උන්වහන්සේ දැක්කේ මේ අපි ඉන්න සිහල දේශයේ. ඊට පස්සේ සක්‍රයාට පවරනවා බුද්ධාඥාවකින්ම පතිත්තිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං. සක් රජතුමනි මාගේ ශාසනය පිහිටන රැකෙන රට ලංකාවයි. අද බුදුන් ඉපදුන ඉන්දියාවේ පවා මේ වෙනකොට ධර්මය පිරිහිලා ගිහිල්ලා ශාසනය පිරිහිලා ගිහිල්ලා. පින්වත්නි ශාසනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන අපි. එහෙත් බෞද්ධයෝ ඉන්නවා. දැන් මේ ඇත්ත සමහර විට ශාසනය කියන්නේ මොකක්ද කියලා දන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස 9කින් ලංකාවට වැඩියා. උරුවෙල් දනව්වේ උරුවෙලා ආශ්‍රමයේ ඉඳලා තමයි උතුරුකුරු දිවයිනට වැඩලා පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳ අහසින්ම මයංගනයට වැඩි. ඒතකොට උන්වහන්සේ බුදු වෙලා පළවෙනියට යම් රාජ්‍යයකට ගියා නම් පළවෙනියට යම් රාජ්‍යයකට ගියා නම් ඒ කියන්නේ වෙන ඉන්දියාවෙන් බැහැර වුණා නම් ඒ ලංකාවට. උන්වහන්සේ අර බොමැඩදී දැක්කා මගේ සසුන රැකෙන්නේ කොහෙද? ලංකාවේ. එහෙනම් ඒ වෙනකොට ලංකාවේ යක්ෂ ගෝත්‍රික අසත්පුරුෂ පිරිස් තමයි හිටියේ. කියන්නේ යක්ෂයන් හිටියේ. ඉතින් මේ යක්ෂයින් দমনය කරන්නට එදා උන්වහන්සේ මයංගනයට වැඩියා. එදා විශාල යක්ෂ සම්මේලනයක් තිබ්බේ යක්ෂ රැස්වීමක්. ඒ වෙලාවේදී උන්වහන්සේ මෙතෙන්ද අහසින් වැඩියා. සම්පූර්ණයෙන්ම එකපාරට මේ දවාල රාත්‍රිය කළා. තථාගතයන් වහන්සේ ඍදි බලයෙන්. ඊළඟ නැවත දවල් විදිහට පෙනෙන්න සලස්සලා උන්වහන්සේ ගිනි ජාලාවක් මවාගෙන එතෙන්ට වැඩියා. වැඩලා දැන් මේ යක්ෂීන් එහාට මෙහාට වුණා. තථාගතයන් වහන්සේ මේ දෙරණේ පළවෙනියටම පය තබලා පරියන්කින් වැඩ හිටියා. එතන තබාද මයංගන සෑය පිහිටා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කළ මේ යක්ෂීන් සේරම අමනුෂ්‍ය ග්‍රහණයට අරගෙන හිටපු මේ යක්ෂයින් සේරම අදිෂ්ඨානෙන් පින්වත්නි නැගෙනහිර මුහුද දක්වා උන්වහන්සේ අදිෂ්ඨානෙන් අර ගිනිදැල් ඈතට පතුරවන ඔක්කොම නැගෙනහිර වෙරළ දක්වාම ගියා. ඊට පස්සේ ගිරි දිවයින උන්වහන්සේ අදිෂ්ඨාන කළ අර මුහුද මැද තියෙන ගිරි දිවයින නැගෙනහිර වලට පැමිණෙත්වා කියලා නැවක් එන්න වගේ ආවා. ඊට පස්සේ දැන් මෙහෙන් ගිනිදැල් එනද යක්ෂයින්ට කරන්න දෙයක් නැහැ. මොකද කරේ? ගිරි දිවයිනට ගොඩ වුණා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා භාග්‍යතුන් වහන්සේ ගිරි දිවයින මොහොත මැදටම යෙත්වා කියලා. ලංකාවෙන් ඈතට ගියා. ඊට පස්සේ උන්වහන්සේ පින්වත්නි ඔය එක අවස්ථාවක් ඒ වගේ අවස්ථා 3ක් වැඩම කරලා රහතන් වහන්සේලා 500 සමග සමවත් සුවයෙන් ඉඳලා උන්වහන්සේ කිසිම රටකට කරලා නැති දෙයක් කළා. මොකද්ද? මේ සසුන රැකෙන රට මේ සිහල දේශයේ බව දැකලා ලංකාව වටේ 3 වතාවක් පින්වත්නි ලංකාව වටේ 이르දියෙන් ගමන් කරලා මේ ලංකාවට ආරක්ෂා සංවිධානය සලසා දුන්නා. බුදුරජාණන් වහන්සේ පව ආරක්ෂා කරපු රට. කෙලිම සක්‍ර දේවේන්ද්‍රතුමා රකින්න රට. කිසිම එදා මෙදා තුර කාලේ විජාතික අන්‍යාගමික බොහෝ ආක්‍රමණ ආවා.
හැබැයි ඒ සියල්ල නැති වෙලා ගියා. අදත් ඒ අනාගතෙත් ඒ 5000ක් කල් යම් රටක බුදු සසුන රැකෙනවා නම් ඒ රැකෙන රට ඔබ මා සිටින මේ සිහල දේශයයි කියලා සන්තෝෂ වෙන්න ඕන. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩියා සුමන සමන් දෙවියන් වහන්සේට ධර්ම දේශනා කළා සෝවාන් ඵලයටපත් වුණා. නේද? එතකොට බෞද්ධ ශ්‍රාවකයෝ බිහි වුණාද නැද්ද? පළවෙනි ආගමනින්ම බිහි වුණා. ඒ විතරක් නෙවෙයි දිව්‍ය සමාගමනම මඟඵල ලැබුවා. බුදු සසුන පිහිටුණාද? පිහිටුණා? ඇයි නැත්තේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩලා දැන් ලාංකිකයෙක්නේ සුමන සමන් දෙවියෝ කියන්නේ. සෝවාන් වුණානේ. සෝවාන් වුණා කියන ප්‍රථම මාර්ග ඵලයටපත් වුණාම ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් සසුන පිහිටුන්නේ නැද්ද දැන්? පින්වත්නි මොකද කියන්නේ? මේ කට්ටිය කියනවා සසුන පිහිටුණා කියලා. පිහිටුන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ශාසනය දෙනවා. රහතන් වහන්සේලා දිව්‍ය ලෝකේ අද නැද්ද? බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා නැද්ද? ඉන්නවා. බුද්ධ ශාසනය තියෙනවා. සසුන තියෙනවද? සසුන තියෙනවද? ශ්‍රාවකයෝ ඉන්නවා. සසුන තියෙනවද? නෑ. එහෙනම් බුදු සසුන පිහිටන්නේ මගේ ශාසනය පිහිටන්නේ ලංකාවේ කියලා කිව්වා. පිහිටුන්නේ නෑ භාගතුන් වහන්සේ වැඩියට. ඒකයි පිරිනුවම් මංචකයේදී වදාලා මේ සසුන පිහිටන්නේ කියලා. පින්වත්නි උපසම්පදා ඔන්න මතක තියාගන්න ඕන උපසම්පදා භික්ෂුවක් පහළ වෙයිද? ඒ රටේ ඉපදිච්ච ඒ රටේ භාෂාව කතා කරන යම් භික්ෂුවක් කියන්නේ උපසම්පදා භික්ෂුවක්. උපසම්පදා භික්ෂූන් වැඩ ඉඳීද එතන සසුන තියෙනවා. නැත්තම් එතන සසුන නැහැ. එහෙමනම් ඔන්න පින්වත්නි භික්ෂුවක් සමගයි ශාසනය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගිය තැන ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර මහින්ද මහරහතන් වහන්සේ ලක් දෙරණ තලයට වැඩම කළා. දෙවන පෑතිස් මහරජතුමා දඩයම යන වෙලාවේ තිස්සයයි ආමන්ත්‍රණය කරමින් චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව පවත්වා රජතුමා සෝවාන් ඵලයට පත් වුණා. අනුරාධපුර මහමේගොයනි අත්ගාලේ ඊට පස්සේ දේවදු සූත්‍ර ආදී ආසීසෝම සූත්‍ර ආදී දේශනා කළා. පිරිස මාර්ගඵල ලැබුවා. ඊට පස්සේ දෙවන පෑතිස් මහරජතුමාගේ මලනුවන් මහරිට්ඨ කුමාරයා 68 දෙනෙක් සමග ශාසනය පැවිදි වුණා. ශාසනය පැවිදි වුණා උපසම්පදාව ලැබුවා. දිනෙන් දින භික්ෂුන් වහන්සේලා වැඩි වෙන්න පටන් ගත්තා. පළවෙනි වස් කාලයට 68ක් මිහින්තලේ ලෙන් විහාර කරලා මහරජතුමා වස්වසන් සලසා දුන්නා. දෙවන පෑතිස් රජතුමාගේ සහෝදරයෙක්ගේ භාර්යාව තම අනුලා බිසව කියන්නේ. අනුලා දේවිය. පැවිදි වෙන්න අවශ්‍ය වුණා 500ක් සමග. කාන්තාවක් පැවිදි කරන්න මෙහෙණින් වහන්සේ නමක් ඕන නිසා ශ්‍රී මහා බෝධිය රැගෙන ලක්දෙරණට වැඩම කරන්න කියලා තම නැගණියට තම පියාණන් හරහා හසුන්පතක් ඇව්වා මිහිඳු මහරහතන් වහන්සේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාදීපයට වැඩම කරලා අනුරාධපුර මහා මේඝ උයනේ රෝපණය කළා. ඒ මහා මේඝ උයනේ රෝපණය කරලා අනුලා දේවිය පැවිදි වීමෙන් භික්ෂුණී ශාසනයත් ආරම්භ වුණා. පින්වත්නි ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරන්න කලින් තමයි ථූපාරාමය හැදුනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකදෙරණට වැඩම කළ වස් වාසය කරලා ඉන්න වෙලාවේ කියනවා රජතුමාට දෙවන පෑතිස් රජතුමාට කියනවා රජතුමනි බුදුන් දකින්න යන්න ඕන. එතකොට රජතුමා ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේමනි වදාලේ මීට අවුරුදු 236කට කලින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. ඒලා කියනවා මහරජ තථාගතයන් වහන්සේ
පිරිනුවම් පෑවා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තාම වැඩ ඉන්නවා. මම ධාතු වන්දනාවට යන්න ඕන. ඒ වෙලාවේ අනේ ස්වාමීනි එහෙනම් අපිටත් ධාතුන් වහන්සේලා ලබා දෙන්න. ඒ අනුව තමයි දකුණු අකුධාතුන් වහන්සේ වැඩම කරවා ඒ දීර්ඝ කතාව විස්තර කරන්න වෙලාව නෙවෙයි. ඒ විස්තරේම කරන්න පැය 5ක්වත් යනවා. ඊට පස්සේ තමයි තූපාරාම චෛත්‍ය හැදුවේ. ඊට පස්සේ තමයි ශ්‍රී මහා බෝධිය වඩම්මලා රෝපණය කරේ. ඉතින් දැන් පින්වත්නි දැන් භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් මේ රටේ පහළ වෙලා, මෙහෙණින් වහන්සේලා පහළ වෙලා, උපාසක උපාසිකාවෝ පහළ වෙලා. ඊට පස්සේ එක දවසක් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා සමග ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා තූපාරාම චෛත්‍ය වන්දනාවට යනවා. චෛත්‍ය වන්දනාවට යන අතර වාරේ එතන රාජ පුරුෂයෝ මල් ගෙනල්ලා තිබ්බා. සපු මල්. රජතුමාට සපු මල් දෙනකොට රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට දෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අර ශ්‍රී මහා බෝධිය ඉඳලා තූපාරාමයට දැන් ඇවිදගෙන ඉන්නේ එක තැනක බිමට පූජා තිබ්බා. තියෙනකොටම පින්වත්නි මේ මහ පොළොව ඒ ප්‍රදේශයේම කම්පා වුණා. හෙල්ලෙන්න පටන් ගත්තා. ආනවා ස්වාමීනි මහ පොළොව ගිගුරුන් දුන්නා. ඒ වෙලාවේදී කියනවා මහරජ මතු අනාගතයේ මෙතන මහා පෝය සීමාවක් ඉදි වෙනවා. නවමහල් ප්‍රාසාදයක් ලෝවාමාපාය කියලා පෝයගයක් හැදෙනවා. එය දැන ගැනීම පිණිස තමයි මේ වෙලාවේ මේ පොළොව කම්පා වුණේ. හොඳයි ස්වාමීනි කියලා අනුමෝදන් වෙලා තව ටිකක් දුරට එනකොට අර විදිහටම මල් ලැබුණා. මිහිඳු මහරහතන් වහන්සේට මේ මල් මිට දීලා තව තැනක මල් තියෙනකොට එතනත් පොළොව කම්පා වුණා. එතනත් පොළොව කම්පා වුණාම අහනවා ස්වාමීනි පොළොව කම්පා වුණේ ඇයි? මහරජ මෙතන අනාගතයේ සංඝයාට සන්නිපාත ශාලාවක් හැදෙනවා. රැස්වීම් ශාලාවක් හැදෙනවා. එයත් ප්‍රකාශ කළ තවත් ඉදිරියට යනවා. ඉදිරියට යනකොට පින්වත්නි සපුමල් මිටක් අතර දුන්නාම ඒ යන මාර්ගය පසක තැම්පත් කළා. තැම්පත් කළා මිහිඳු මහරහතන් වහන්සේ පත්කඩේ එලලා නලල බිම තියලා වන්දනා කළා. අර තැන් දෙකට වන්දනා කරේ නෑ. අර තැනට වන්දනා කරනකොටම පින්වත්නි මේ මහ පොළොව හරියට කියනවා අර කුඹල් සකක් මෙන් මුළු ලංකා අර මුල් දෙකේදී ඒ ප්‍රදේශෙ විතරයි කම්පා වුණේ. මහා මුහුද කෙළවර දක්වා කුඹල් සකක් මෙන් මුළු පොළොවම කම්පාවට පත් වුණා කියනවා. ඇයි කියලා අහනකොට කියනවා මහරජ මෙතන අනාගතේ ස්වර්ණමාලි කියලා මහා චෛත්‍යයක් ඉදි වෙනවා. ඒ සංකේතවත් වීම සඳහා. ඒකේ සෑයේ විස්තරය කිව්වහම රජතුමා කියනවා ස්වාමීනි මං හදනවා මේක දැන් එහෙනම්. දෙවන පෑතිස්ස රජතුමා කියනවා. එලා කියනවා නෑ. මහරජ ඔබගේ මුණුබුරෙක් පහළ වෙනවා දුට්ට ගාමිනී අබය කියලා. දුට්ටු ගැමුණු. ඒ ඔබේ මුණුබුරයි මෙතන සෑය හදන්න. ඔබට තවත් වෙන වැඩ තියෙනවා මේ ශාසනය වෙනුවෙන් කරන්න. එලා සතුටු වෙනවා මම කළත් එකයි මගේ මුණුබුරා කළත් එකයි කියලා ගල් ටැඹක ලියලා තිබ්බා. රාජ මාලිගාවේ රම්පත්‍රිය වල ලියලා තිබ්බා. මගේ මුණුබුරෙක් වෙන දුටු ගැමුණු රජු විසින් මෙතන සෑයක් ඉදි කරන බව. ඒ වෙලාවේදී අහන ස්වාමීනි මම මොනවද දැන් එහෙනම් මේ ශාසනය වෙනුවෙන් කරන්නේ? ඒ වෙලාවේ කියනවා අනුශාසනා කරන ගමන් කියනවා ස්වාමීනි දැන් මේ ශාසනය මේ රටේ පහළ වෙලාද තියෙන්නේ? මේ පිහිටලාද තියෙන්නේ? මේ ලංකා දෙරණේ සසුන පිහිටලාද තියෙන්නේ කියලා. එතකොට කියනවා මහරජ සසුන පිහිටවුවා මේ රටේ. හැබැයි තාම ස්ථීර වෙලා නැහැ. ශාසනය පිහිටුණාට ස්ථීර නැහැ. දැන් අනික් රටවල් වල සසුන පිහිටුණානේ. ඒවා දැන් පාකිස්තාන ආදී ගත්තත් බෞද්ධ රටවල්. ඒවා බුදු පිළිම පවා කඩලා ඇෆ්ගනිස්තාන ඔක්කොම බෞද්ධ රටවල්. සසුන පිහිටුණා ටික කාලයක් යනකොට නැති වුණා. ස්ථීර නැහැ. ඊට පස්සේ අහනවා සසුන පිහිටුණාට මහරජ තාම ස්ථීර නැහැ කියනවා. එහෙනම් ස්වාමීනි සසුන මේ රටේ ස්ථීර වෙන්න මොකද කරන්න?
එලා වදාලා මහරජ මේ රටේ ඉපදිච්ච මේ රටේ භාෂාව කතා කරන භික්ෂුවක් විනය පිටකයේ ඉගෙනගෙන විනය පිටකය තව අනුගාමික ශිෂ්‍යයන්ට උගන්වන්න පුරුදු වෙයිද? උගන්වයිද? ආන් එදාට තමයි මේ රටේ සසුන ස්ථීර වෙන්නේ කියලා වදාලා. ඒතකොට අහනවා ස්වාමීනි එහෙනම් එහෙම භික්ෂුවක් ඉන්නවද? ඊට පස්සේ කියනවා මහරජ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ විනය දරයි ධර්ම දරයි. මේ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ සුදුට පුළුවන් දැන් මේ විනය පිටකය උගන්වන්න. ඒ වෙලාවේදී ඒකට කටයුතු සංවිධානය කරන්න කීවහම එදා පළවෙනි ධර්ම සංගායනාවට අදාසත්ව මහරජතුමා හදපු ඒ ධර්ම සංගායනා මණ්ඩපය වගේ මහා අලංකාර මණ්ඩපයක් ඉදි කළා. ඉදි කරලා මහා අරිට්ඨ ස්වාමීන් වහන්සේ එතෙන්ට වඩම්මලා තවත් ස්වාමීන් වහන්සේලා වඩම්මලා විනය පිටකේ ඉගැන්වීම නැත්තම් ඝන සජ්ජායනාව ආරම්භ කරනවා. තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති ආදි වශයෙන් දේශනා කරනකොටම මේ මහ පොළොව ප්‍රීතිഘോഷා සාදුනාද පවත්වන්නාක් මෙන් මහ පොළොව කම්පා වුණා. සිහල දේශේ බුදු සසුන ස්ථීර වුණා කියලා මහ පොළොව කම්පා වුණා. අගනිටා බඹලෝ ලක්වා දෙවරු සාදුනාද පැවැත්තුවා කියලා සඳහන් කරනවා. අන්න පින්වත්නි විනය පිටකේ ඉගෙනගෙන විනය පිටකේ යම් භික්ෂුවක් උගන්වයිද එතනයි සසුන රැකෙන්නේ. එහෙනම් අද කාලේ සසුන රකින්නවා කියලා කල යුත්තේ ප්‍රධානම දේක සූත්‍ර විනය අභිධර්මයේ තුනම ඉගෙන ගන්න එක භික්ෂූන්ට ඉගෙන ගැනීමට පහසුකම් සලසා දීම ඒක තමයි දායකයන්ගේ යුතුයකම. ඒත් එක්ක ශාසනයාගේ තිරස්ථිතිය උදෙසා අනික් දේවලුත් අප විසින් සිද්ධ කළ යුතුයි. පින්වත්නි ඒ විදිහට පැවතා ශාසනයේ නොඑක් අවස්ථාවල නොඑක් ආක්‍රමණ හා බලපෑම් නිසා ශාසනයේ උපසම්පදාව ගිලිහි ගියත් බුරුම තායිලන්ත වගේ රටවල් වලින් නැවතත් මේ රටට ඒ උපසම්පදාවන් ගෙනල්ලා පිහිටලා දැන් පිරිසුදු තේරවාද පැවිදි උපසම්පදාව තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මහා සංගරුවන වැඩ ඉන්න කාලයක් වෙලා තියෙනවා. අපට දම්පැන් පිදීම් වශයෙන් පුණ්‍යක් ශේස්ත්‍ර උත්තමයන්ට අපෝපස්ථාන කිරීමෙන් පින් කරගන්න පුළුවන්. ඉතින් මේ ලංකාවේ වටිනාකම ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ ඉන්නේ අපේ ලංකාවේ. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලි මහා චෛත්‍යරාජානන් වහන්සේ තුල වැඩ ඉන්නවා. අකුධාතුන් වහන්සේලා දෙනමගේ දකුණු අකුධාතුන් වහන්සේ තූපාරාම චෛත්‍යරාජානන් වහන්සේගේ වැඩ ඉන්නවා. වාම අකුධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ සලුමිනිසෑයේ වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. සේරුවිල මංගල මහා සෑයේ වැඩ ඉන්නවා. ඊළඟට මයංගන චෛත්‍යයේ කේස ධාතුන් වහන්සේලා, ඊළඟට මිරිසවැටි චෛත්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලා, ඊළඟට අබේගිරිය ජේතවනේ ඒ චෛත්‍යවල, ඊළඟට මුතියංගන චෛත්‍යයේ ඔය විදිහට පින්වත්නි ඌර්ණ රෝම ධාතුව මිහින්තලේ අම්බස්තල චෛත්‍යයේ වැඩ ඉන්නවා. තථාගතයන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ඒ මංගල කඩුව මේ වෙනකොට කතරගම කිරිවෙහෙර චෛත්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලා සමග වැඩ ඉන්නවා. කිරින්දේ ශිලා ලේඛනයට අනුව තිස්සමහාරාම චෛත්‍යයේ දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා. සෙන්කඩගල පුර නුවර වාම දළදා වහන්සේ වැඩ ඉන්නවා. සෝමාවතියේ දක්ෂිණ දළදා වහන්සේ වැඩ ඉන්නවා. ලංකාව පුරාම සර්වඥ ධාතුන් වහන්සේලා. අර සංගමිත්තා රහත් තෙරණිය ලංකාවට එන වෙලාවේ ජයශ්‍රී මහා බෝධියත් සමග සර්වඥ ධාතුන් වහන්සේලා පාත්‍රයක් මෙහි දෙවන පෑතිස් රජතුමාට තෑගි වශයෙන් එව්වා. ලංකාවේ යොදුනක් පාසා චෛත්‍ය හදලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළා කියනවා. ඒතර ඒ වගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න
මේ රටේ අපිට ඉපදිලා අපිට පින් කර ගන්නට ලැබුණා. පින්වත්නි විශේෂයෙන්ම ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ තමයි අපේ හදවත. මේ චෛත්‍යය අසිරිමත් චෛත්‍යයක්. මෙහි ධාතු ගර්භය තුල තථාගතයන් වහන්සේගේ සියලුම ජීවන තොරතුරු සත්‍රුවණින් නිර්මාණය කරලා තියෙනවා. බාතිකාබේ රජතුමා මේ සෑයට ඇතුළට යන්න ලැබුණා. එක දවසක් වඳිනකොට හේවිසි සද්දයක් ආවා සෑය ඇතුළින්. ඊට පස්සේ අදිෂ්ඨාන කළා සෑය ඇතුළට යන්න කියලා. දෙවියන්ගේ මාර්ගයෙන් සෑය ඇතුළට ගියා. මේ ධාතු ගර්භයේ සියලුම තොරතුරු දැක්කා. තථාගතයන් වහන්සේ පිරිනුවම් පාපු විදිහ, ඒ බෝධි වෘක්ෂය නිර්මාණය කරලා, එතන මාර්ය පරාජය කරන විදිහ, සහම්පති මහා බ්‍රහ්මයා මුතුකුඩේ දරන විදිහ, සක්‍රයා ජයතුරා සංකේ පිඹින විදිහ, මහා කෙල නාගය ඇතුළු නාග මානවිකාවන් නාගයින් පීතිഘോഷා පවත්වන විදිහ, වසවත්ති මාරයා පරාජය වී පලා යන විදිහ, ඔය විදිහට බුද්ධත්වයට පත් වෙන අවස්ථාව, ධර්ම දේශනා කරන අවස්ථාව, පරිනිර්වාණයට පත් වෙන අවස්ථාව, උප්පත්තියේ ඉඳලා ජාතක කතා ඉඳලා බුද්ධ චරිතයේ සියල්ල සත්‍රුවණින්ම නිර්මාණය වෙලා අදටත් විරාජමානව වැඩ ඉන්නවා. තූප වංශය වගේ මහා පොත්වල, ඒ වගේම මහා වංශේ වාදී පොත්වල ඒ සඳහන් වෙනවා. බෞද්ධයෙක් නම් අනිවාර්යෙන් මේ මහා වංශේ චූප වංශය කියවන්න ඕන. හැබැයි පින්වත්නි, එතකොට අපිට සෑය ගර්භය ඇතුළ අඳුන ගන්න පුළුවන් මෙහෙමයි කියලා. දැන් මේ වෙනකොට අපි තීරුණය කරා පින්වත්නි, අපි වැඩ ඉන්න මරදංකඩවල ආරණ්‍ය සේනාසනේ බුබ්බුලාකාර රුවන්වැලි චෛත්‍ය ආකෘතියට අඩි 151ක් උසට මහා චෛත්‍යයක් ඉදි කරන්න. ඉදි කරලා මේ චෛත්‍ය ඇතුලේ රුවන්වැලි සෑය විදිහටම ධාතු ගර්භේ නිර්මාණය කරනවා. ඒ තියෙන තූප වංශයේ තියෙන සියලුම නිර්මාණයන් අපි පිත්තලෙන් නිර්මාණය කරලා රන් ආලේප කරනවා. අර බෝධි වෘක්ෂය නිර්මාණය කරනවා. ඒ විදිහ බුදුන් ආකාරයේ, මාර්යා පලායන ආකාරයේ, අර තියෙන සියලුම දේවල් අපි නිර්මාණය කරන්න කටයුතු සංවිධානය කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේක දැක බලා ගන්න රුවන්වැලි සෑය මෙහෙමයි කියලා දැක බලා ගන්න පොළොවේ යටින් උමන් මාර්ගයකින් ගිහිල්ලා ධාතු ගර්භයට පිවිසිලා මේ සියලු පුවත් දැකලා හිත පහදවාගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ආකාරයට චෛත්‍යයක් නිර්මාණය කරන්න අපි සූදානම් කරගෙන තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේ බරණැස ඉසිපතනාරාමේ. ධර්මාශෝක මහරජුරු අසූරියන් උසට ධම්මරාජික කියලා ස්තූපයක් ඉදි කළා. අද ඒ නටබුන් තියෙන නිසා එය සිහිවීම පිණිස තමයි අපි ඉදි කරන චෛත්‍යයට ධම්මරාජික ස්තූපය කියලා නම් තැබුවේ. ස්වර්ණමාලි චෛත්‍ය ආකෘතියට නිර්මාණය කරන මේ චෛත්‍යය අගෝස්තු මාසේ 30 වෙනි දින 10:07ට යෙදෙන සුබ මොහොතින් අපි මුල්ගල ස්ථාපනය කරලා වර්ෂ 7ක් ඇතුළතදී මේ මහා සෑය ඉදි කරලා බුද්ධ ශාසනයට පූජා කරන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවත් ඒ චෛත්‍ය රාජානන් වහන්සේට ඒ කටයුතු සිද්ධ කරගන්න ආශිර්වාදයක් වේවා කියන අදහසින් තමයි අපේ දායක පින්වතුන්ල සංවිධානය කළේ. විශේෂයෙන්ම පින්වත්නි, මේ වෙලාවේ මේ රූපවාහිනියෙන් බණහන මේ රට හෝ පිට රටවල් වල ඉන්න ඕනම බෞද්ධයෙකුට මේ කටයුත්ත සඳහා වර්තමාන ඉදි වෙන අසද්දෘස අසිරිමත් මේ මහා සෑයට දායක වෙලා දැකලා බලලා හරි හිත පහන් කරගෙන අපිට මේ මහා පුණ්‍ය ශක්තියින් සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තථාගතයන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා හා සර්වඥ ධාතුන් වහන්සේලා මේ සෑය තුල තැන්පත් කිරීමටත් මේ වෙනකොටත් කටයුතු සංවිධානය වෙලා පවතින්නේ. ඉතින් මේ උතුම් කටයුත්තට විශේෂයෙන්ම සියලු දෙවියන් වහන්සේලාගේ, සියලු මිනිසුන්ගේ, ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික පිරිසගේ ඉඳලා සියලු දෙනාගේම උදව් උපකාර මේ සඳහා සැලසේවා. ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිවන මේ අසිරිමත් සෑය ඉදිකොට බුදුරජාණන් වහන්සේට පූජා කරමින් මහා බුද්ධ පූජාවක් සිද්ධ කරගන්නට ඔබ මා ඇතුළු අපි හැම දෙනාටම ශක්තිය ධෛර්යය සැලසේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උතුම් නිවනට මේ වඩන්නා වූ පුණ්‍ය ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එම් ප්‍රාර්ථනා කරගන්න ගමන් විශේෂයෙන්ම මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රධාන සක්‍ර දේවේන්ද්‍රයා, සතරවරන් දෙවියන්,
විශේෂයෙන් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා ප්‍රධාන සියලු දෙවියන් අප මේ කළ උතුම් පින් දකිත්වා අනුමෝදන් වේවා. දෙවියෝ සතුටට පත්වේවා. අපේ මේ ඉදිරියේදී චෛත්‍ය කර්මාන්තය සඳහා දෙවියන් අපට උදව් උපකාර කරත්වා ආශිර්වාද කරත්වා. දෙවියන්ද පැතු බෝධියෙන් නිවන් දකිත්වා කියලා අධිෂ්ඨාන කරමු. ඒ වගේම විශේෂයෙන් අද දායකත්වයේ සපයන්නේ මරදම් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන අරණ්‍ය සේනාසනයේ ඉදිකිරීමට යෝජිත ධම්මරාජික චෛත්‍යරාජාණන් වහන්සේගේ ඉදිකිරීමේ මහනුවර චෛත්‍ය වර්ධන කමිටුවේ සභාවේ ඒට උදව්පකාර කරන දායක කාරකාදීන් උපාසක උපාසිකාවන් පින්වතුන්ලා එකතු පහදා කරගෙන තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට ඉදිරි චෛත්‍යයට ආශිර්වාද පවත්වා ගන්න. එහි නියැලෙන සියලු දෙනාට ආශිර්වාද කරගන්න. ඒ අරමුණ ඇති කරගෙන එහෙමනම් අපේ ඒ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. චෛත්‍ය ඉදිකොට බුදු සසුනට පූජා කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවත් තබා ගමු. නමින් නැසී මිය පරලෝකයේ සියලු දෙනාටත් මේ පින් අත්පත් වේවා. අවීචය පටන් බවාග්‍රේ දක්වා ඉන්න හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරන ඔබ හැම දෙනාටත් ඔබ පවුල්වල දුවා දරුවන් ඇතුළු කොට ඇති සියලුම දෙනාටත් මේ පින් අත්පත් වේවා. කායික මානසික සුවපත් භාවයේ නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත්‍ය සැලසේවා. අවසාන වශයෙන් මේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනට මේ පොත්ගුල් විහාරස්ථානයේ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමින් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් එවැගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමින් වහන්සේටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. අපවත් වුණු මහා සංඝරුවන හැම දෙනා වහන්සේලාටත් මේ පින් අත් වේවා. අවසාන වශයෙන් ඔබටත් මටත් අප හැම දෙනාටත් සුවසේ පාරමී පුරා පැතු බෝධියෙන් නිවන් දකින්නට මේ පින් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ තෝරුවැව ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටහනාචාර්ය පූජනීය කොළවිස්සේ විමුක්ති රතන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් බොයිතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.